ආයුබෝවන් පුතේ. අද මම පුතා එක්ක එකතු වෙන්නේ 6 වෙනි ශ්‍රේණියේ දෙවනි වාරයේ විද්‍යාව පාඩමක් එක්ක. ඒ පාඩම ඔයා ආස කරන ඔයාට ඉතා පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. මොකක්ද මේ පාඩම? ඔන්න පුතා බලන්න මේ පාඩම. අපේ පාඩම තමයි පුතේ ශබ්දය හා ඇසීම. පුතේ පාඩම හරියටම රස විඳින්න නම් පන්තියේ ඉඳලා බෑ. ගේ ඇතුලේ ඉඳලත් බෑ. පරිසරයට යන්න ඕන. ඔයාට සුදුසු, ඔයාට පහසු පරිසරයක් හොයාගන්න ඕන. ඔයාගේ ගෙවත්ත වෙන්න පුළුවන්. නැත්තම් ඔයාගේ නිවසට යාබදව තියෙන යම් කිසි පරිසරයක් වෙන්න පුළුවන්. ඒ පරිසරයට ගිහින් පරිසරයේ ශබ්ද විඳින්න අපි උත්සාහ කරලා බලමු. යමු පරිසරයකට. දැන් පුතා මේ ස්වභාවික පරිසරයේදී ඔයා සවන් දෙන්නෙක් විතරයි. ඔයාට කතා කරන්න බෑ. කතා කරන්න අවසර තියෙන්නේ පුතේ සුළඟට. ජලයට. සතා සීපාවට. කුරුල්ලන්ට. ඔයාට ශබ්ද කරන්න බෑ. ඔයා හොඳ සවන් දෙන්නෙක් වෙන්න ඕන. ඔන්න අපි වෙනම පරිසරයකට ගියා. මෙතන ඉන්නවා නේද පුතේ පිලිහුඩුවෙක්? තව කෙනෙක් ඉන්නවා ඔතන. පුතාට පේනවාද ඔය ජලාශයේ අයිනකට වෙලා ඔය පුංචි දිය කඩਿੱත්තේ අයිනකට වෙලා ඉන්න කෙනා? ඒ හඬ පුතාට ඇහෙනවද? මැඩියෙක් එහෙම නැත්නම් ගෙම්බෙක් ඉන්නවා පුතාට පේනවා. අපි පරිසරය පොඩ්ඩක් වෙනස් කරමු. මේ කවුද පුතේ? ඔන්න වතුරේ ඇවිදිනවා ගවයෙක්. පුතාට ඇහෙනවද මේ සද්දේ? පුතා ගවයාගේ හඬ අහලා තියෙනවද? ඔන්න දැන් මෙයා කතා කළොත්, මෙයා සද්ද කළොත් ඒ ළඟම අත්තක වහලා ඉන්නවා ගිරවෙක්. ඔයා ආසයි නේද ගිරවුන්ට? තව කුරුල්ලෙක් ඉන්නවා. අපි යමු මේ දියපහරෙන් අයින් වෙලා වියලි පරිසරයකට. ඔන්න ගවයා එතනත් ඉන්නවා. පුතාට ඇහෙනවද වියලි කොළවල එයා ඇවිදිනකොට එන හඬ? කවුද පුතේ ඒ ගවයා දිහා බලාගෙන ඉන්න එයාගේ යාළුවා? අත්තක එල්ලිලා ඔයාගේ හොඳ ආස කරන චරිතයක් නේද ඔය? නේද පුතේ? එයාගේ සද්දේ කොයි වගේද? ඒ හඬ නම් ඔයාට හොඳට පුරුදුයි. ඊළඟට කවුද ඉන්නේ? ඊට දකුණු පැත්තෙන් පුතාට පේනවද ඔය රැහැයියෙක් වගේ සතෙක්? ඒගොල්ලොත් සද්ද කරනවානේ එක දිගට. අපි වගේ නෙමෙයි, මහන්සි වෙන්නෙම නෑනේ. බලන්නකෝ එයාගේ සද්දේ. හොඳයි පුතේ.
දැන් අපි පරිසරය කීපයකම ඇවිද්දා. ගැවසුණා. රස වින්දා. ශබ්ද මොනවද කියලා ඒ වෙනස්කම් අඳුනගත්තා. අපි දැන් පන්තිය ඇතුළට එමු. පුතාලට මම පෙන්වන්න හදන්නේ ඔය පරිසරයේ අපි දැකපු ශබ්ද ඇත්ත ශබ්දද එහෙම නැත්නම් අපි මෙතන ඉඳගෙන ඔයාට ඇහෙන්න සලස්සපු ශබ්දද කියන එක. පුතා ඔක දැනගන්න ආස ඇති. ඇත්තටම පුතේ අපි මෙතන ඉඳලා ඒ ශබ්ද හැම එකක්ම કૃතිමව හැදුවා. કૃතිමව නිපදෙව්වා. එහෙම නිපදවලා තමයි පුතාට ඇහෙන්න සැලැස්සුවේ. ඒ සඳහා අපේ පාඩම රසවත් කරන්නට අද අපිත් එක්ක එකතු වෙනවා ජාතික අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය දෙපාර්තමේන්තුවේ ගරු අධ්‍යක්ෂකතුමා චන්ද්‍රසිරි රණසිංහ මහත්මයා. ආයුබෝවන් කිය ඔබතුමා පිළිගන්නවා. සර් අපේ දරුවෝ හරි ආසයි මේ වගේ පාඩම් ඉගෙන ගන්න. ඒකම පොතට සීමා වෙන්නේ නැතුව ඒගොල්ලෝ හරි ආසයි පරිසරය විඳින්න. ඒ පරිසරයේ දේවල් ගන්න, ඒවා අනුකරණය කරන්න. අපිට පුළුවන් වෙයි නේද මේ වෙලාවේ දරුවන්ට කියලා දෙන්න ඒ අනුකරණය කරපු විදිය. එතකොට ඒගොල්ලොත් කරයිනේ මේක. සර් මට මුලින්ම පෙන්වන්නකෝ අපි කොහොමද අර මුලින්ම අපි දැක්කා උතන පිලිහුඩුවෙක්. ඒ පිලිහුඩුවගේ නාදය අපි කොහොමද ගත්තේ? පිළිහුඩුවගේ නාදය මේ නලාවෙන් මේ විදිහට. දැන් එතන පාවිච්චි කරලා තියෙනවා බෝලයක්, රබර් බෝලයක්. ඒක ඇතුළට වතුර පුරවලා තියෙනවා. ඊළඟට හිස් පෑන් බටයක් දිගේ ඒ වතුර කඳ උස් පහත් කරනවා. ඉහළ ඉඳන් පහළට ගන්න පිළිහුඩුවගේ තියෙන අවරෝහණ ආඩ. පුතාලා බොහොම ලස්සනට මේ නාදය රස විඳින්නට ඇති එක පැත්තකින් දැන් ඔයත් උත්සාහ කරන්න ඕන රබර් බෝලයක් අරගෙන ඒක සිදුරු කරලා හිස් පෑන් බටයක් ඒක ඇතුළට යවලා වතුර පුරව ගන්න ඕන බෝලය ඇතුළට. දැන් බෝලය තෙරපමින් අර වතුර කඳ උස් පහත් කරනකොට පුතාට ඇහෙන ශබ්ද වෙනස්. දැක්කද ඒක? හොඳයි. අපි අහමු චන්ද්‍රසිරි සර්ගෙන් තව නාදයක්. අපි කොහොමද ගත්තේ වඳුරගේ නාදය? වඳුරගේ නාදය ගත්තේ මේ වගේ තහඩු ටින් එකකට යොදාගත්ත මැදින් සිදුරු කරලා ලණුවක්. ඊට පස්සේ තහඩු ටින් එක තියා මේ ලණුව මෙහෙම වෙනවා. පුතාට පුළුවන් දේ වගේ උපකරණයක් හදලා ඉස්කෝලේට අරන් ගිහින් ගුරුතුමිය එක්ක මේ පාඩම කරන වෙලාවට පාඩම වඩාත් රස ගන්නවන්න. මම හිතනවා ඔයාලට පුළුවන් වෙයි. අපි මේ පෙන්වන උපකරණ ඇසුරෙන් ඔයා මීට වඩා දියුණු නිර්මාණ හදන්නත් ඔයාලට පුළුවන් වෙයි. සර් එතන මේ ඔය ටින් එකක් භාවිතා කිරීමෙන් කරන්නේ ශබ්දේ වැඩි කරගන්න එක. ඔව්. මේ ටින් එක නිසා තමයි හිස් බව නිසා ඒ හඬේ බේස් සවුන්ඩ් එක එන්නේ. ඊළඟට මේ ලණුවේ තියෙන ගැට ගැට ගතිය තමයි එන්නේ. ඊළඟට වඳුරෙක් කෑ ගහනකොට හොඳින් අධ්‍යයනය කරොත් ආරෝහණය සහ අවරෝහණ වශයෙන් ඒ කියන්නේ හඬ එන එක ආරෝහණ අවරෝහණ නෙවෙයි. ආස්වාස ප්‍රාස්වාස කිරීමේදී දෙපැත්තටම හඬ ගන්නවා. ඒ නිසා මේක මෙහෙම ගන්න. දැන් මේක මෙහෙම සද්ද කරාට වඳුරෙක් ගතිය එන්නේ නැහැ. නේ? එහෙමත් වෙලාවල් තියෙනවා. ඒ ආස්වාස ප්‍රාස්වාස කරනකොට එන හඬ තමයි එහෙම නිර්මාණය වෙන්නේ. ඒ හඬ නම් වඳුරෙක්ගේ වගේම තමයි. අපි ඇස් පියාගෙන අහගෙන හිටියොත් සමහරලාට අපි හිතන්නේම මේ වඳුරෙක් තමයි කියලා. දැන් ඔතන තව දෙයක් ඔබට මේ වෙලාවෙම පෙන්වන්න මට හිතුණා. දැන් ගිටාරයක වුණත් වයලීනයක වුණත් පුතාට හදාගන්න තියෙන මෙවැනි සංගීත භාණ්ඩයක වුණත් හඬ වැඩි කරන්න තමයි අපි මෙන්න මේ ධ්වනි පේටිකාවක් විදියට තමයි පුතේ මේ කොටස පාවිච්චි කරන්නේ මේ ටින් එකක් වගේ. එතකොට අපිට ඔය කියන වඳුරාගේ ශබ්දේ නිර්මාණය කරන්නත් අපිට ඒ කොටස ඉතාමත් වැදගත් වුණා ශබ්දේ වැඩි කරගන්න. ඊළඟට අපි පෙන්නමු
මේ දරුවන්ට අපි කොහොමද අර ගවයා ඇවිදින සද්ද ගත්තේ? වතුරේ ඇවිදින සද්දේ ඊළඟට වියලි කොළ ගොඩේ ඇවිදින සද්දේ. වතුරේ ඇවිදින සද්දේ මේ ආකාරයට වතුරට තට්ටු කිරීමෙන්මයි ගත්තේ. අපේ අවශ්‍යතාවය අනුව ඒ විවිධ තැන්වලදී උපකරණ වෙනස් කරගන්නවා. අවස්ථා වෙනස් කරගන්නවා. වියලි කොළ වියලි කොළවල අර අපේ ගැමි කියවනක් තියෙනවා මේ හරක් දෙල් කොළ ගොඩේ යනවා කියලා. මොකද දෙල් කොළ වල සද්ද මේ වගේ ඇහෙනවා මේ. පුතාට පේනවා ඒ කොළ එහා මෙහා කරමින්. පුතාට පේනවද? ඔයාත් උත්සාහ කරන්න. දැන් මේක පුතාට පුළුවන් වෙයි කණ්ඩායමක් විදියට එකතු වෙලා එකමුතු වෙලා මේ වගේ දෙයක් නාට්‍ය අනුසාරයෙන් එහෙම නැත්නම් භූමිකා රංගනයක් විදියට පුතාට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. හොඳයි අපි විශ්වාස කරනවා ඔබ උත්සාහ කරලා බලයි කියලා. ඊළඟට ඔබ අහන්න කැමතිම හඬක්. ඒ තමයි ගෙම්බාගේ හඬ. කොහොමද අපි ගෙම්බාගේ හඬ ගත්තේ? මේ ආකාරයට. හරිම පහසුයි. මොනවද අවශ්‍ය කරේ? වීදුරු දෙකක්. වීදුරු දෙකක් එකිනෙක බොහොම සීරුවට එකට හැප්පීමෙන් ගෙම්බෙකුගේ නාදය උපදවන්න පුළුවන්. තව කොච්චරනම් ශබ්ද ඇති කරන්න පුළුවන් ඇතිද? අපි බලමු අර රැහැයියාගේ නාදය. එහෙම නැත්තම් පළඟැටියෙකුගේ නාදය. පුතා මතක තියාගන්න ඕන මෙන්න මෙහෙම දෙයක්. අපි හඬ උපදවන ක්‍රමයක් තියෙනවා. අපි හඬ උපදවන ක්‍රමේදී ටික වේලාවකදී වෙහෙසටපත් වෙනවා. නමුත් ඔය පළඟැටියෙක් රැහැයියෙක් ශබ්ද කරන වෙලාවේ ඌ වෙහෙසටපත් වෙන්නේ නැහැ. ඌට විරාමයක් අවශ්‍ය කරන්නේ නැහැ. ඌ එක දිගට නාද කරනවා. නිකන්ද කියන්නේ සමහර වෙලාවට නවත්තන්න නැතුව අඬනකොට මේ ළමයා රැහැයියා වගේ අඬනවා කියලා. මේ බලන්න රැහැයියෙක්ගේ නාදය ගන්න එක ක්‍රමයක් මේ. මොකද්ද මට ඕන උනේ? කාසි දෙකක්. පිළිවෙලකට ඇඟිලි තුඩු ඒ මතින් ගමන් කරවන්න ඕන. මීටත් වඩා හොඳ නාදයක් අපේ චන්ද්‍රසිරි සර් පෙන්වයි. බලමු. අපි දරුවන්ට කියමු ඒකේ නාදේ එන හැටි. මේකේ මේ පොඩි ප්ලාස්ටික් බෝතල් මූඩියකට සිදුරු දෙකක් විදලා බොත්තමක් රබර් බෑන්ඩ් එකකින් ගැට ගහලා ඒ මූඩියට සම්බන්ධ කරනවා. දැන් මේක ඇදිලා තියෙන්න ඕනේ. දැන් මෙහෙම ඇදිලා තියෙනකොට මේ අපි නූලකට ගැට දාලා තියෙනවා. මේ ගැට ඇඟිල්ලෙන් පයින්නකොට බොත්තම ගිහිල්ලා තට්ටු වෙනවා මේ ආකාරයට. මේ බලන්න. අර ප්ලාස්ටික් මූඩියට බොත්තම ගිහින් වදිනවා ආපහු වෙනවා. වදිනවා ආපහු වෙනවා. අර ගැටවලට ඔබේ ඇඟිල්ල හිටිනකොට තමයි ඒක වෙන්නේ. උත්සාහ කරලා බලන්න. ඊළඟට මම මෙහෙම අත තියලා මේ ඇඟිලි තුනෙන් වහගෙන ඉඳලා වහගෙන ඉන්නකොට ඒ කහඬක් අරිනකොට වෙන හඬක්. කටහඬ වගේ එතකොට වෙනවා. වෙනස් වෙනවා. ඔබට හොඳට නිරීක්ෂණය කරේත් අතේ ඇඟිලි තුන වහලා තියෙනකොට එක හඬක් අරිනකොට තව හඬක්. හොඳයි පුතේ. අපි බලමු අපි එතන දැක්කනේ ගිරවෙක්ගේ හඬ. අපිට ඇහුණා නේද පුතේ ගිරවෙක්ගේ හඬ. ගිරවෙකුගේ හඬ ගත්තේ කොහොමද කියලා බලමු.
වතුරු දෙකක් අතරින් රබර් බැලූන් පටලයක් තියලා ඒ අතරින් වාතය ගමන් කරන්නට සලස්වනවා, පිඹිනවා. එතකොට ඔබට ඒ හඬ අහගන්න පුළුවන්. අපි බලමුද දැන් ගවයාගේ සද්දේ. ඒ සද්දේ ගත්ත විදිය ඔය ඉපියා කියන කොටසත් පැහැදිලි කරලා අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්න. සාමාන්‍ය බටයකින් හරි ගසලා ඉපියාවට යොදලා තියෙන්නේ කෙසෙල් වේලිච්ච කෙසෙල් කොලයක්. ඒ කියන්නේ පරණ්ඩල් කොලයක්. ඒක හෙල වෙනවට රබර් බෑන්ඩ් එකක් මුලට දාලා තියෙනවා තද වෙන්න. ඒ පරණ්ඩල් කොලේ නලාවක ඉපියාවක් හැටියට සැලවීමෙන් තමයි හඬෙන්නේ. ඒතකොට මේ නලාවේ දිග බලපානවා හඬ. ඊට පස්සේ අර හඬ වෙනස් කරන්න මම අතාගින් තියලා පොඩි හැමහාවක් කරනවා මේ විදිහට. දැන් පුතාලගේ අතර ඇති විවිධ ශබ්ද මේ කටින් කරන්න පුළුවන් දරුවෝ ඇති. දැන් ඊටත් වඩා හොඳයි ඔබට මේ වගේ උපකරණ හදලා ඉමගින් මේවා ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් කමක් ලැබුණොත් උත්සාහ කරලා බලමු. හොඳයි පුතේ. අපි දැන් විවිධාකාර ශබ්ද ගැන අහලා ඒවා රස විඳලා අපි බලමු ඇත්තටම පොතක ලියන්න ගියොත් පරිසරයෙන් ඔබට ඔය ඇහුණු ශබ්ද මොනවද? ඔබට ඇසෙන ශබ්ද මොනවද? මේවා ලියන්න කියන්න ගියොත් අපිට ඉවරයක් නැති වෙන තරම් ශබ්ද අපේ පරිසරයේ තියෙනවා. නමුත් අපි කීපයකට යමු. ඔය බලන්නකෝ. මොනවද අපිට පරිසරයේදී ඇහෙන ශබ්ද? සතුන්ගේ නාද, මිනිසුන්ගේ හඬ, කටහඬ නේද පුතේ? වාහනවල ශබ්ද, එතකොට සුළඟේ හඬ, ගුවන් විදුලියේ හඬ, වැස්සේ හඬ, මෙහෙම අපිට ඉවර කරන්න බැරි ප්‍රමාණයකින් ශබ්ද අපට ඇසෙයි. මේ බලන්නකෝ. ඔයා කැමැතිම මේ සුරතල් සතුන්ගේ නාදය. ඔය ශබ්ද අතර අපිට බෙදා ගන්න උනොත් ස්වාභාවික ශබ්ද මොනවද? કૃතිම ශබ්ද මොනවද කියලා. පුතාට වෙන් කරගන්න පුළුවන්ද? ඔන්න ස්වාභාවික ශබ්ද. සමහර ශබ්ද ස්වාභාවිකවම ඇති වේ. සුළඟේ හඬ, දියැලක හඬ, කුරුල්ලන්ගේ නාදය. අපි ඇහුවේ දැන් කුරුල්ලන්ගේ නාද. දැන් පුතා දන්නවනේ ඒවා නිෂ්පාදනය කරන්නත්. බල්ලන්ගේ බිරුම් හඬ, මුහුදු රළ හඬ, හොඳයි. පුතා ඒ දැක්කේ ස්වාභාවික ශබ්ද. අපි බලමුද કૃතිම ශබ්ද කීපයක්. මගේ ළඟ තියෙනවා ඒ වගේ උපකරණයක්. පොඩි යන්ත්‍රයක්. අපි මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරලා බලමු. කනට මිහිරි නම් නෑ නේද? හැබැයි මේ ස්වාභාවික ශබ්දයක් නෙමෙයි. මිනිසා විසින් සාදන ලද උපකරණයකින් එන හඬක්. ඒතර මේවට අපි කියනවා કૃතිම ශබ්ද. තව මොනවද පුතේ අපිට පරිසරයේ දකින්න ලැබෙන કૃතිම හඬවල්? ඔය බලන්නකෝ. කර්මාන්ත ශාලාවක හඬ. දැන් ඔය මම පෙන්නුවා වගේ උපකරණ වලින් මෝටර් රථ, පාසලේ සීනු හඬ, ඊළඟට පුතේ ගුවන් යානාවක හඬ, ගිටාරයේ හඬ, ගුවන් විදුලියේ හඬ. මේ බලන්නකෝ ගුවන් යානයක හඬ. පුතාට ඇහුණා නේද ඒ ගුවන් යානයේ හඬ? අපි බලමුද හෙලිකොප්ටරයක හඬ? පුතාට වෙනසක් දැනුණාද? මේ විදියට පුතේ විවිධාකාර නාද අපිට පරිසරයේ අහගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඊටාම වැදගත් දෙයක් ඔයාගේ පාඩමට. කොහොමද ශබ්ද ඇති වෙන්නේ? ඔය අපි අහපු ඕනෑම ශබ්දයක්. ඔබට මතකද අර මැඩියාගේ ශබ්දය, ගෙම්බාගේ ශබ්දය පෙන්වන්න චන්ද්‍රසිරි සර් යොදාගත්ත මෙන්න මේ වීදුරු දෙක. මේ වීදුරු දෙක ක්‍රමානුකූලව බොහොම හිමින් මේ ආකාරයට ගැටෙන්න සලස්සලා තමයි ශබ්දය ගත්තේ. මට හිතෙනවා පුතාට එතනින් මේ පාඩම තේරුම් කරලා දෙන්න ලේසි වෙයි. මොකක්ද? ශබ්දයක් උපදින්නේ යම් කිසි දෙදරීමක්.
අපි ඒකට කියනවා කම්පනයක් නිසා. ඔය බලන්න සටහන. පුතේ ඔයාගේ බයිසිකලයේ සීනුව නාද කරලා පුතාගේ ඇඟිලි ඒ මතට තබා බැලුවොත් ඔයාගේ ඇඟිලි තුඩු වලට දැනෙයි ඔන්න ඔය කම්පනයේ හෙවත් දෙදරීම. ඕනම ශබ්දයක් ඇති වෙන්නේ ඔන්න ඔය දෙදරීම නිසා. මේ බලන්න මේ රබාන. මේ රබානට මම තට්ටු කරොත් නාදයක් ඇති වෙනවා. ඒ නාදයට හේතුවත් දෙදරීම. ඔය පින්තූරෙන් පුතාට මම තව පැහැදිලි කරලා දෙනවා. රබාන වාදනය කරන විට එහි සම්පටලය මත ඇති කුඩා කඩදාසි කැබලි චලනයක් පෙන්වයි. පුතාට පේනවද? එසේ වන්නේ රබානේ සම්පටලය දෙදරීම, කම්පණය වීම, එහෙමත් නැත්නම් ඔබ මොබ චලනය වීම නිසාය. පුතාට ඔන්න ඔය කම්පණය පැහැදිලි කරලා දෙන්න මම පාවිච්චි කරනවා, භාවිත කරනවා මෙන්න මේ සරසුල. මේ විද්‍යාගාරයේ තියෙන ධ්වනිය උත්පාදනය කරන්න පාවිච්චි කරන උපකරණයක්. එහි දැති කම්පණය කරාම ඒ දැති වලට ඇඟිලි තුඩ තැබුවම අපිට ඒ දෙදරීම දැනෙනවා. එසේ කම්පණය කරන්න පුතේ මම භාවිතා කරනවා රබර් මිටියක්. සරසුලට හානියක් නොවෙන්න. දැන් මම සරසුලේ දැති කම්පණය කරලා මෙන්න මෙතන තියනවා පුතේ බෙරයක්. ඒ බෙරේ පටලය මතට තියලා පෙන්වන්නයි යන්නේ. අපි උත්සාහ කරමු. දැන් මම සරසුලේ දැති කම්පණය කරලා බෙරේ පටලය මතට තැබුවාම මේ තබා ඇති රිජිෆෝම් එහෙම නැත්නම් පොලිස්ටයිරීන් කුඩා ගෝලවලට සිදුවන දේ හොඳින් නිරීක්ෂණය කරන්න. පුතා ඔයා දුටුවා සරසුලේ දැතිවල කම්පණයට අනුව බෙරේ පටලය කම්පණය වුණා. ඒ අනුව රිජිෆෝම් ගෝල උඩ පහළ විසි වුණා. අපිට කම්පනයක් බලන්න පුළුවන්, දැනගන්න පුළුවන් හොඳම නිදසුනකටයි මම පුතාව රැගෙන ගියේ. පුතේ අපි දැන් කතා කරන්නේ ධ්වනි ප්‍රභාව පිළිබඳව. ධ්වනි ප්‍රභාවයක් කියලා කියන්නේ මොකක්ද? යම්කිසි වස්තුවක් ධ්වනිය උපදවනවා නම් අර කම්පණයෙන් එහෙම නැත්නම් දෙදරීමෙන් අපි එය හඳුන්වනවා ධ්වනි ප්‍රභාවයක් නමින්. ඔය විදිහට බලනකොට සතුන් අර අපි පෙන්නපු විවිධ උපකරණ සංගීත භාණ්ඩ ඔය සියල්ලම අයිති වෙන්නේ පුතේ ධ්වනි ප්‍රභාව ගණයට. හොඳයි. මම ඔයාට ලයිස්තුවක් දුන්නොත් ඒ එක එක ද්‍රව්‍යය නාදය උපදවන්නේ කවර කම්පණය වීමෙන්ද කුමන කොටසක් දෙදරීමෙන්ද කියලා පුතාට හොයාගන්න පුළුවන්ද? මං හිතනවා පුතාට පුළුවන් වෙයි. මේ වගුව බලන්න. මීමැස්සෙකුගේ ගුමුනාදය, පළඟැටියෙකුගේ රැහැයියෙකුගේ දැන් ඔයාට ඒක නිර්මාණය කරන්නත් අපි කියලා දුන්නා. ගිටාරයක හඬ, මිනිසාගේ කටහඬ, රබානක හඬ කොහොමද මේවා නාදය උපදවන්නේ? කවර කොටසක් කම්පණය වෙලාද? පුතා මේ වෙනකොටත් හොයාගන්නට ඇති. ඔයා සමහර ඒවා දැක්කා මෙතනදී. අපි බලමු පුතාගේ සොයා ගැනීම හරිද කියලා. ඔන්න පිළිතුරු. මීමැස්සාගේ නම් පුතේ පියාපත්. පළඟැටියෙකුගේ පාදවල කෙඳි. ගිටාරේ නම් ගිටාරේ තන්තු තත් කම්බි. අපේ නම් මිනිසාගේ නම් කටහඬ ඇති වෙන්නේ අපේ උගුර ප්‍රදේශයේ ස්වරාලය තුල ඇති ස්වර තන්ත්‍ර නම් විශේෂ ව්‍යුහ කම්පණය.
රබානක නම් ඒ රබානේ සම්පටලේනේ. මෙන්න මී මැස්සාගේ හඬට සවන් දෙමු. පුතේ අර අපි කතා කළේ සරසුල. සරසුලෙන් නාදය ගන්නෙ කොහොමද? දැන් පුතා දන්නවා රබර් මිටියෙන් එහි දැතිවලට මෙන්න මේ විදියට පහරක් දුන්නම දැති කම්පණය වෙනවා. ඇඟිලි තුඩ තියලා බැලුවොත් කම්පණය අතට දැනෙනවා. ඇඟිලි තුඩ වලට දැනෙනවා. ඕක ඔබට රූපයකින් නිරූපණය කරන්න මම පෙන්නන්නද පුතාට? මේ බලන්නකෝ. ඔන්න පුතේ විද්‍යාගාරයේ ඇති ධ්වනි ප්‍රභාවය සරසුල එය කම්පණය කිරීමෙන් පුතාට පේනවාද වාතය තුලින් ඒ ශබ්ද කම්පන තරංග පැතිරිලා යන ආකාරය? හොඳයි. පුතා ඔය අහන්නේ ඒ සරසුලේ නාදය. පුතේ අපිට ශබ්ද ඇසෙන්න යමක් අහගන්න අපේ ඇඟේ තියෙන අවයවය තමයි අපේ කන. මේ සටහන බලන්න. කන ශබ්දයේ සඳහා සංවේදී වන ඉන්ද්‍රියයි. හඬ ඇසෙන්නේ ශබ්දයේ කන වෙත ගමන් කළ විටයි. ශබ්දයේ කන වෙත යොමු කිරීම සඳහා කන් පෙති උදව් වේ. කන් දෙක තදින් වසා සිටින විට ශබ්ද නැසේ. ඔයා පුතා කල්පනා කරන්න. අපි සමහර වෙලාවට අපි අකමැති ශබ්ද ඇහෙනකොට අපි කන් දෙක තදින් වහනවා. ගොරවන හඬක් වෙන්න පුළුවන්. කෙනෙකුගේ කෑ ගැහිල්ලක් වෙන්න පුළුවන්. නැත්නම් ශබ්ද විකාශකයකින් එන අසීමිත විශාල හඬක් වෙන්න පුළුවන්. අපිට එපා නම් අපි කන් දෙක වහ ගන්නවා. එතකොට අපිට කිසිවක් ඇහෙන්නේ නැහැ. ඔයා හිතන විදියට අපේ මේ කන් පෙතිවල හැඩය මේ ශ්‍රවණය සඳහා ශබ්ද ඇසීම සඳහා වැදගත්ද පුතේ? මෙන්න මෙතන තියෙයි පිළිතුරක්. බලන්න. මට හිතෙන්නේ වැදගත් වෙයි. දැන් ඔබේ මිතුරා කතා කරන හඬ ඔබට ඇසෙන්න ඔබේ කන් පෙති වැදගත්. අපේ කන් පෙති සාමාන්‍යයෙන් පුතේ කුඩායි. අපි කන් පෙත්තේ ප්‍රමාණය විශාල කරගන්න වගේ ඔයාට පේනවා ඇති මෙන්න මෙහෙම අහන අවස්ථා තියෙනවා. හොඳට අහගන්නකොට අපි නේද පුතේ? කනට පිටුපසින් අත තියලා හරියට කන් පෙත්තේ ප්‍රමාණය විශාල කරා හා සමානයි. පුතාට පැහැදිලිද? ඔයා මං තව පැත්තකට අරගෙන ගියොත් ඔක තවත් ටිකක් හොඳට පැහැදිලි කරලා දෙන්න. මෙන්න මේ රූපේ බැලුවොත් නම් ඔයාට හොඳටම පැහැදිලි වෙයි. පේනවද පුතේ? අපේ කනත් හාවාගේ කනත් මුවාගේ කනත් අපි සසඳ ගත්තොත් මේ කන් පෙතිවල විලාසය ප්‍රමාණය පුතාට මේක හොඳින්ම පැහැදිලි වෙයි. ඔයා අහලා තියනවද? සමහර වෙලාවට වනාන්තරයේ මුව රංචුව දිය කඩਿੱත්තක් ළඟට ගොස් වතුර බොනකොට එතන ඉන්න වැඩිහිටි මුවා එහෙම නැත්නම් නායකයා රැළේ එයා වතුර බොන්නේ නැතුව පුතා අහලා ඇති සමහරට ගුරුතුමිය කියලා දීලා ඇති. එයා හොඳට ඍජුව හිටගෙන පරිසරයට සවන් දෙනවා තමන්ගේ පැටව් තමන්ගේ පුංචි උන් වතුර බොනකම්. මොනවද එයා අහන්නේ? පරිසරයෙන් එන ඒගොල්ලන්ට අනතුරුකාරී ශබ්දයක් එනවද කියලා. සතුරෙකුගේ හඬක් එයාට එනවද කියලා. ඒ අනුව තමන්ගේ මුළු වර්ගයා තමන්ගේ කණ්ඩායමේ සියලුම සමාජිකයන් එයා රැක ගන්නවා. බලන්න කොච්චර මේ කන්පෙති වැදගත්ද කියලා. තේරුණා නේද පුතාට? හොඳයි අපි යමු බලන්න මෙන්න මේ පින්තූරෙට. නැවත වාරයක් පුතාට ගියොත් සංසන්දනය කරගන්න හාවාට තරම් ලොකු කන්පෙත්තක් අපිට නැතත් අපි එය හදා ගන්න උත්සාහ කරන අවස්ථාවක් මේ. දැන් තියෙනවා පුතේ පොඩි පරීක්ෂණයක්. මෙන්න මේ වගේ කේතුවක් ඇසුරෙන් මේ පරීක්ෂණය අපි කරන්නේ. කොහොමද මේ කේතුව හදාගන්නේ? මේ කේතුව හදාගන්නේ ඔබ ළඟ තියෙන කාඩ්බෝඩ් එකකින්. එහෙම නැත්නම් ෆයිල් කවරයක් අරගෙන පුතා මේ විදිහට හදාගන්න ඕන. මේ පැත්තේ ඉවරේ කුඩායි මේ පැත්තේ ඉවරේ තරමක් විශාලයි පුතාට පේනවා. හොඳයි. අපි මේ කේතුව පාවිච්චි කරලා කරන්න පුළුවන්
පරීක්ෂණයකුත් තියෙනවා. ඉස්සෙල්ලා බලන්නකො මේ සටහන. කාඩ්බෝඩ් ෆයිල් කවරයක් පුනීල එහෙම නැත්නම් කේතු හැඩයට සකසා ගන්න. එහි කුඩා විවරයේ පැත්ත කන දෙසට තබා නැත්නම් කන පැත්තට තබා නිහඬව පරිසරයට සවන් දෙන්න. ඉතා වැදගත් නිහඬ වීම. පුතේ මම තව දෙයක් ඔයාලට පැහැදිලි කරලා දෙන්න ඕන. හොඳට මතක තියාගන්න සමහර දරුවෝ මේ උපකරණේ හදනකොට මේ පැත්ත හුඟා පුංචි කරලා හදනවා. මම කියන්නේ එහෙම හදන්න එපා. මම ඒකට හේතුව කියන්නම්. යම් කිසි වෙලාවක පාසලේ ඔයා මේ උපකරණය හදලා මෙහෙම පරීක්ෂා කරන වෙලාවක මේ පැත්ත සිහින් නම් බැරි වෙලාවත් යාළුවෙක්වත් ඇවිත් මේ පැත්තේ වැදුනොත් ඔයාගේ කනට හානියක් වෙන්න පුළුවන් කන තුලට ඒ කොටස ගමන් කළොත්. ඒ නිසායි මම මේ පැත්ත විශාලව හදන්න කියලා පුතාට කියන්නේ. දැන් මම පුතාට කියනවා මේකෙන් කොහොමද පරිසරයේ ශබ්ද අහන්නේ? ඔයාට පුළුවන් නම් මෙන්න මේ පරීක්ෂණය කරන්න. කේතුවේහි කුඩා විවරයේ පැත්ත කනට තබා ඈතින් තැබූ ඔරලෝසුවක ශබ්දය ශ්‍රවණය කරන්න. එම හඬ වඩාත් පැහැදිලිව ශ්‍රවණය වේ. දැන් බලන්න පුතේ. මගේ ළඟ තියෙන ඔරලෝසුවක් අර ඈත පුතාට පේනවා ඒ ඔරලෝසුව. එයින් සියුම් හඬක් නැගෙනවා. අපි කියනවා ටික් ටික් හඬක් නැගෙනවා. ඒක අපිට සාමාන්‍යයෙන් මෙහෙම ඉඳලා අහන්න බෑ. නමුත් ඔයා පුදුම වෙයි. මෙන්න මේ කේතුව කනට තබාගත් විට පුතේ හරි අපූර්වට හරි පැහැදිලිව ඒ ශබ්දය ඇහෙනවා. ඇහෙනව නේද පුතාට ඒ ශබ්දය? පුතේ ඔයා දැන් කනට තියාගත්ත මෙන්න මේ කේතුව පිටස්තර ශබ්ද එකතු කරලා ඔයාගේ කනට ඇහෙන්න සැලැස්සුවා. ඕකේ අනිත් පැත්ත පුංචි ශබ්දයක් විශාල කරලා දෙන්නත් මේ කේතුවට පුළුවන්. මම ඔයාලට පුංචි ක්‍රියාකාරකමක් කරන හැටි කියලා දෙන්න හදන්නේ. මේ ක්‍රියාකාරකම සඳහා අවශ්‍යයි පුතාට මෙන්න මේ වගේ කාඩ්බෝඩ් එහෙම නැත්නම් වෙනත් ද්‍රව්‍යයකින් සාදපු මේ වගේ සිලින්ඩර් ආකාර කොටසක්. එහෙම නැත්නම් බටයක්. ඊට අමතරව අවශ්‍යයි මෙන්න මේ වගේ සකස් කරගත්ත කේතු දෙකක්. අර ඉස්සෙල්ලා අපි දැකපු જાතිය කේතු දෙකක්. කේතුවක් වෙනුවට කාඩ්බෝඩ් කේතුවක් වෙනුවට පුතාට ඕන නම් බෝතලයක උඩ කොටස පාවිච්චි කරන්න පුළුවන්. මේ බෝතලයක උඩ කොටස. එහෙම නැත්නම් පුතාට මේ වගේ කෝප්පයක් භාවිතා කරන්න පුළුවන්. දැන් කුමක් පාවිච්චි කළත් පුතාට සිදු වෙනවා මේ සිලින්ඩරේ වට ප්‍රමාණයට සමානව මේ කෝප්පයේ සිදුරක් සකස් කරගන්න. විවරයක් මේ කෑල්ල කපලා අයින් කරගන්න ඕන. දැන් පුතාට පේනවා මේ තියෙන්නේ එහෙම ඉවත් කරගත්ත අවස්ථාවක්. මේ බෝතල් උඩ කොටසේ මේ කොටස අයින් කරලා තියෙන්නේ. දැන් අපිට මේ බතේට ඇතුල් කරන්න පුළුවන් විදියට. හොඳයි. දැන් බලන්න පුතේ මේ සිලින්ඩරේ මෙන්න මෙතන පුතාට පේනවා ඇති අපේ ජංගම දුරකථනය ඇතුල් කරන්න පුළුවන් විදියට ඒ ප්‍රමාණයට සිදුරක් සකස් කරගන්න ඕන මේ සිලින්ඩරේ මතත්. ඔය කියපු ක්‍රමයට සකස් කළ සිලින්ඩරේ මේ තියෙන්නේ. දැන් පුතාට පේනවා එක කේතුවක් සවි කරලා තියෙනවා. ඊළඟ කේතුව මම මෙතෙන්ට සවි කරනවා පුතාට පේනවා. දැන් උපකරණය සකස් කරලා අවසන්. අපි ශබ්දය පරීක්ෂා කරලා බලමු ජංගම දුරකථනයේ භාවිතයෙන්. දැන් පුතා හොඳින් අහන්න මේ ජංගම දුරකථන නාදය සාමාන්‍ය විදියට ඇහෙන ආකාරයත් මේ සිදුරට ඇතුළු කරාට පසුව ඇහෙන ආකාරයත්.
පුතාට වෙනසක් ඇහුණාද? උත්සාහ කරලා බලන්න. මේ ස්ථානයේ තියෙන මෙන්න මේ ඉස්සර කාලේ භාවිතා කරපු ශබ්ද විකාශක යන්ත්‍රයක් පුතේ මේ තියෙන්නේ. ඒතොර මේහි බලන්න කොයිතරම් දිග කේතුවක්ද මේ කියලා. මේ කේතුව මගින් කරන්න ඇත්තේ කුඩා ශබ්දයක් විශාල කරලා දීමක්. එහි එක් අවස්ථාවක් තමයි පුතා ඔයා දැන් ඔය ක්‍රියාකාරකමෙන් බලන්න සූදානම් වෙන්නේ. හොඳයි හදලා බලන්න. මම තව දෙයක් ඔයාට කියන්න. ඔයා කවදාවත් මෙවැනි උපකරණයකින් ලොකු ශබ්ද අහන්න යන්න එපා. තවත් වැඩියෙන් ඇහිලා ඔබේ කනට හානියක් වෙන්නට ඉඩ තියෙනවා. ඊළඟට එලි මහනට ගිහින් ඔබට පරිසරය බලන්න පුළුවන් නම් පරිසරයේ ඇති ඔබට සාමාන්‍යයෙන් නොඇසෙන ශබ්ද පුතේ අසා ගන්න පුළුවන් වෙයි. ඕනනම් අර ඔරලෝසුවේ පරීක්ෂණෙත් ඔයාගේ යාළුවෙක් එක්ක එකතු වෙලා පරිසරයේදී රස විඳලා බලන්න. මෙන්න මේ වගේ. ඇහෙනවද පුතාට ශබ්දය? ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ පුතා එක්ක අර පොතේ තියෙන සංගීත භාණ්ඩ කීපයක් ඔයාට හදන්න තියෙනවා. ඒ උපකරණ කීපයක් අපි බලමු. හැබැයි මම දන්නවා ඔයා ඊට වඩා හොඳ උපකරණ දැන් හදනවා. මොකද අපි පුතා එක්ක ඒවා හදන හැටි කතා කළා. අපි බලමු ඔයාට මොනවද හදන්න තියෙන උපකරණ. අර සිලිසිලිය කියන උපකරණය. බෝතල් මූඩි විදලා හදන්න තියෙන පුතේ. ඊළඟට පුතාට තියෙනවා ටකය. ඊළඟට ඔබට හදන්න තියෙනවා පුතේ අර ඉවර වෙච්ච පෑන් බට යොදාගෙන කරන නලාව. ඒ උපකරණ වලට පොඩි නිදර්ශක අපි හදාගෙන අවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ සිලිසිලිය. පුතාට පුළුවන් මේ බෝතල් මූඩි පාවිච්චි කරලා ඒවට ඒ බෝතල් මූඩි මැදින් සිදුරු කරලා ඒ තුලින් කම්බියක් යවලා මේ වගේ සිලිසිලියක් නිර්මාණය කරගන්න පුළුවන්. අපි කියනවා චල් එක. අපි බලමු ටකය. ඊළඟට අපි ළඟ තියෙනවා පෑන් බට වෙනුවට බටලි භාවිතා කරලා විවිධ දිගට කපාගත්තු නලාවක්. හොඳයි පුතේ. අපිට තව මොනවද හදන්න තියෙන උපකරණ? මේ බලන්නකෝ. අපිට තියෙනවා ඔන්න බෙරයක් සහ විවිධ දිගැති ලෝහ කැබලි එහෙම නැත්නම් ලී පතුරු එකතු කරලා සාදා ගන්නට සයිලොෆෝනය නම් උපකරණය. දැන් මේ තියෙන්නේ පුතේ ඒ වගේ හදාගත්ත රබානක්. මේ ටින් එකකට එහෙම නැත්නම් සිලින්ඩරාකාර බඳුනකට බැලුන් පටලය සවි කරලා මේ රබාන අපි හදාගෙන තියෙනවා. එනාද කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඔබට හදන්න කියපු සයිලොෆෝනය නම් උපකරණය. මේක නම් සාමාන්‍යයෙන් සංගීතය සඳහා භාවිතා කරන උපකරණයක්. පුතාට මෙතරම්ම නිර්මාණශීලීව මෙය කරන්න බැරි වුණත් ඔබ උත්සාහ කරලා බලන්න. මේන් කදිව නාද උපදවන්න අපිට පුළුවන්. ඔය වගේ උපකරණ රාශියක් ඔයාට පොතපතේ හදන්නට කියලා දීලා තියෙනවා. උත්සාහ කරලා බලමු. මෙන්න මේ අවසාන වශයෙන් පුතාට පේනවා අපි ඔයාට මේ පුංචි ගිටාරයක් වීණාවක් හදන්න කියලා දෙන හැටි. ඔය තියෙන උපකරණය. කාඩ්බෝඩ් පෙට්ටියකට පුතාට පහසු විදියකට නූල් එහෙම නැත්නම් කම්බි ඔය විදියට සවි කරගෙන පුංචි ගිටාරයක් එහෙම නැත්නම් වීණාවක් ඔයාට හදන්න පුළුවන්. පුතාට අපි පෙන්වන්නම් ඒ වගේ හදපු පුංචි වීණාවක්.
අපි බලමු පුතේ මේ වීණාව හදන්න භාවිතා කරලා තියෙන ද්‍රව්‍ය මොනවද කියලා. පුතාට පේනවා ලෑල්ලක් පාවිච්චි කරලා තියෙනවා ලෑලි කැබැල්ලක්. එන මගින් මෙතනින් සිදුරු විදලා ඒ සිදුරු හරහා යවන කම්බි පොටවල් පුතාට පේනවද මේකේ පසුපසින් අරගෙන ගැට ගහලා තියෙනවා මේ ඇනවලට. පැහැදිලිද? පුතාට පේනවා එතකොට මෙතනින් තියෙනවා සේතුවක්. එනම් තව පොඩි ලෑලි කැබැල්ලක් එහෙම නැත්නම් ප්ලාස්ටික් කැබැල්ලක් තියලා ඔබට වාදනය කරන්න පුළුවන්. මේ ටින් එක භාවිතා කරලා තියෙන්නේ පුතේ හඬ වැඩි කරගන්න. දැන් ওই ගිටාරයක තියෙන්නේ ධ්වනි පේටිකාව. සිතාරයක තියෙන්නේ, වයලීන එක තියෙන්නේ. ඒ වගේම උපක්‍රමයක් මේ. ශබ්දේ වැඩි කරගන්න. ඒකට කියන්නේ ධ්වනි පේටිකාව. අපි භාවිතා කරලා තියෙනවා ටින් එක. හොඳයි. අපි ඊළඟ කොටසට යමු. මෙන්න මේ උපකරණය නම් ඔයාට ගෙදරදී හරිම ආසාවෙන් විඳින්න පුළුවන්, හදන්න පුළුවන් උපකරණයක්. වතුර වීදුරු කීපයකට විවිධ උස් මට්ටම් වලට වතුර පුරවා ගන්නට උමනයි. දැන් වීදුරුවට හානියක් නොවෙනසේ එය ඉහළ කොටසට තට්ටු කරන්න. කදිම නාද රටා ඔබට මවන්නට පුළුවන් වෙයි. දැන් පුතේ ඔය ඉගෙනගත්ත දේවලුත් ඇසුරු කරගෙන ශබ්ද ඇති කරන්න පුළුවන්. නාද ඇති කරන්න පුළුවන්. සංගීත භාණ්ඩ මොනවද කියලා අපි හොයලා බලමු. ප්‍රධාන වශයෙන් සංගීත භාණ්ඩ වර්ග තුනක්. තත් කම්පනය, පටල කම්පනය, වාතය කම්පනය. මෙන්න මේ ක්‍රම තුනට අපිට සංගීත භාණ්ඩවල නාද උපදවන්න පුළුවන්. ඔය බලන්න සටහන. තන්තු කම්පනයෙන්, වායු කම්පනයෙන් සහ පටල කම්පනයෙන් අපි නම් තුනක් ඉදිරිපත් කරමු පුතාලට. තත් භාණ්ඩ, ශුෂිර භාණ්ඩ හා සමාඝාත භාණ්ඩ. දැන් මම කැමති අපි මේවාට උදාහරණය බැගින් ඔබට පෙන්වන්නට. අපි චන්ද්‍රසිරි සර්ට ආරාධනය කරමු. තත් භාණ්ඩයක්, ශුෂිර භාණ්ඩයක් හා සමාඝාත භාණ්ඩයක් අපිට වාදනය කරලා පෙන්වන්න. සමේ තත් භාණ්ඩයක් අපි වාදනය කරේ. ඔව්. අපි සුෂිර භාණ්ඩයක් වාදනය කරමු. ඒ නාද වෙනස් වෙන්නේ සර් මේක ඇතුලේ ගමන් කරන වායු කඳේ දිග අනුව ප්‍රමාණය අනුව. ඔව්. ඇඟිලි ටික ඔක්කොම මෙහෙම වහපුවම මේ සිදුරේ ඉඳන් මේ සිදුර දක්වා ප්‍රමාණය කම්පන වෙනවා. එතකොට මේ හඬ මේ සිදුර අරපම මේක ඊළඟ එක ඕකම අපිට මේ ගිටාරයේ තන්තුවකින් පෙන්වන්න පුළුවන්. පුළුවන්. දැන් ගිටාරේ මේ තන්තුව ගත්තොත් මම සයනේටිට මට දිගට යන්න පුළුවන් මෙහෙම. ඒ වෙනුවට මේකෙන් පස්සේ සමාඝාත භාණ්ඩයකුත් වාදනය කරලා පෙන්නමු.
මේ උපකරණේ නම උඩැක්කිය. උඩැක්කිය. උඩැක්කි වාදනයකින් ඔන්න සමාඝාත භාණ්ඩයක් අපි ඔබ වෙත ගෙනාවා. තත් සුශිර සමාඝාත. මතකයේ නම් තුන. හොඳයි පුතේ. අපි බලමු රූප සටහන් කීපයකින්. මෙන්න පුතාට දැන් මම ගේනවා සටහනක් විදියට. ඔය උපකරණේ නම් ඔයා දන්නවනේ. තව මොනවද තත් භාණ්ඩ තියෙන්නේ? ගිටාරය, සිතාරය, වයලීනය සහ මැන්ඩලීනය. ඊළඟට අපි බලමු පුතේ වායු කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ. ඒ කියන්නේ නලාවල වගේ නේද? මේ තියෙන්නේ ඒ වගේ උපකරණ කීපයක්. බටනලාව, මෙලෝඩිකාව, හොරණෑව, සර්පිනාව හා සැක්සෆෝනය. පුතේ මේ තියෙන්නේ එක්තරා සුශිර භාණ්ඩයක් එක්තරා රටක ඔය ආදිවාසී ගෝත්‍රික ජනතාව භාවිතා කරන භාණ්ඩයක් මේ වාදනය කරන ආකාරය. අපි බලමු ඊළඟට සමාඝාත භාණ්ඩ පිළිබඳව. ඔය තියෙන්නේ සමාඝාත භාණ්ඩ කීපයක්. බෙරය, රබාන, තබ්ලාව, දවුල, තම්මැට්ටම වගේ උපකරණ. හොඳයි පුතේ. දැන් අපි මේ අහපු අපි ඉගෙනගත්ත රස විඳපු නාද අපි බෙදා ගන්නවා කනට මිහිරිද අමිහිරිද. ඔයා කැමතිද නැද්ද කියන එක අනුව. ඒ අනුව අපි බලමු කනට මිහිරි නාද මොනවද? අමිහිරි ഘോഷාකාරී නාද මොනවද? මේ සටහන ඒ සම්බන්ධ. සංගීත නාද හා ഘോഷා. කනට මිහිරි නම් පුතේ රිද්මයානුකූල නම් ප්‍රියජනක නම් අන්න සංගීත නාද. ඒවායේ ඇතිවන අර කම්පන හරි ක්‍රමානුකූලයි. සංගීත භාණ්ඩ වාදනයෙන් අපි මෙතෙක් වෙලා ඇහුවේ හුඟක් වෙලාවට ඒ හඬ. ඔයා කවි ගීත ගායනා කරනකොට ඇහෙන්නෙත් ඒ කනට මිහිරි සංගීත නාද. ඊළඟට බලමු ഘോഷාවක් මොන වගේ. කනට මිහිරි නැහැ. රිද්මයානුකූල නැහැ. කම්පන තරංග කිසි පිළිවෙලක් නැතුව එන්නේ. අපේ කනට අපි අහන්න අකමැති. මේ බලන්නකෝ. කනට අමිහිරි රිද්මයානුකූල නැහැ. මේ ශබ්ද ඇතිවන්නේ වස්තුන් අක්‍රමවත්ව කම්පණය වීමෙන්. මහා මාර්ගයේ වාහනවල හඬ, යන්ත්‍ර සූත්‍රවල හඬ, මෙන්න මේ වගේ අකුණු හඬ. පුතේ අපිට පීඩාකාරී කනට හානි වන ශබ්ද මොනවද? එහෙම කිව්වම අපිට එකපාරටම හිතෙන්නේ යන්ත්‍ර සූත්‍ර වලින් එන, එහෙම නැත්නම් වාහනයකින් එන මහා විශාල ශබ්දයක් නේ. නමුත් පුතා මතක තියාගන්න ඕන. සංගීත භාණ්ඩයක් වුණත් අපි පමණට වඩා සැර විදිහට ඒක වාදනය කරනවා නම් ඔබේ ශබ්ද විකාශන යන්ත්‍ර ඕනාවට වඩා වැඩි හඬකින් වාදනය වෙනවා නම් එය පවා ඔබට පීඩාකාරී වෙන්න පුළුවන්. එමගින් කනට හානි වෙන්න පුළුවන්. බලන්න මේ සටහන. පේනවද පුතාට? අධික ශක්තියක් ඇති ශබ්ද කනට පීඩාකාරී. සංගීත නාදයක් වුවද ශබ්දය අධික නම් පීඩාකාරී වෙන්න පුළුවන්. මේවා දෛනික කටයුතු වලට බාධා පමුණුවයි. අපි කියන්නේ මට මේ සද්ද නිසා ඉසෑම වගේ කියලා. හරි අමාරුයි කියලා. ඒක ඇත්ත. එහෙනම් අපේ කනට දැනෙන ඒ පීඩාකාරී බව අපේ මනසටත් බලපානවා පුතේ. හොඳයි. එහෙමනම් අපි දැනගන්න ඕන
ශබ්දය පරිහරණය කිරීමේදී අන් අයට හානිකර නොවන ආකාරයට පරිහරණය කරන්න. පීඩාකාරී ශබ්දයකින් කනට හානි වෙනවා නම් මිනිසා මෙන්ම වෙනත් සතුන්ටද එය හානිකර නම් එහෙමනම් අපි අන් අයට බාධා නොවන පරිදි ශබ්දය හසුරවන්න පුරුදු වෙන්න ඕන. පුතා සමහරට දැකලා ඇති ඔයාගේ සුරතල් සතුන් බල්ලෙක් වගේ සතෙක් ඔයා ළඟ ඉන්නවා. අවුරුදු කාලෙට රතිඤ්ඤා ගහනකොට මේ පුංචි සුරතලා මොන තරම් බයද පුතේ මේ ශබ්දයට. තිගැස්මකින් ඔයාව හොයාගෙන දුවගෙන එන්න වෙන්න පුළුවන්. ගේ ඇතුළට දුවගෙන එනවා වෙන්න පුළුවන් හැංගෙන්න තැනක් හොයන්න. ඒ නිසා සතුන්ට හිරිහැරයක් නොවෙන්න. මිනිසාට මෙන්න සතුන්ට හිරිහැරයක් නොවෙන්න. ශබ්දය පරිහරණය කිරීමට අපි මතක තබා ගනිමු. හොඳයි පුතේ. අද පුතාලගේ මේ පාඩම රසවත් කරන්නට මමත් චන්ද්‍රසිරි සර්රුත් එකතු වෙලා උත්සාහ කරා ඔබට විවිධාකාරයෙන් මේ පාඩම සමීප කරවන්න. මම එතුමාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ අපේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධව. ඔබතුමාට බෙහෙමත් ස්තුතියි ආයුබෝවන්. දුවේ පුතේ නැවත දවසක මෙවැනි රසවත් වැඩසටහනකින් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන්නේ ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.